පීගොණුවේ මූල ද්‍රව්‍ය පිළිබඳ මාස්ටර් ක්ලාස් එකේ 18 වෙනි පාඩම. මේ පාඩමෙන් මම උගන්වන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන. සංශුද්ධ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලා නිල් පාට ද්‍රවයක්. සංශුද්ධ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කාමර උෂ්ණත්වයේදී ලා නිල් පැහැති ද්‍රවයකි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තාපාංකය සෙල්සියස් අංශයක 150ක් විතර වෙනවා. ඒතර අපිට පැහැදිලි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තාපාංකය ජලයේ තාපාංකයට වඩා වැඩි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සම්මත තාපාංකය සෙල්සියස් අංශයක 150ක් පමණ වේ. ඒ වගේමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල දුෂ්‍රාව්‍යතාව ජලයේ දුෂ්‍රාව්‍යතාවට වඩා වැඩි. උකු ගතියක් තියෙන ද්‍රවයක්. සංශුද්ධ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල දුෂ්‍රාව්‍යතාව ජලයේ දුෂ්‍රාව්‍යතාවට වඩා ඉහළයි. එතකොට අපිට පුළුවන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව සඳහා ලුවිස් තිත්තිරි ව්‍යුහය අඳින්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණුවක් ඔක්සිජන් පරමාණුව සමග සහසංයුජ බන්ධනයක් හදනවා. එතකොට ඔක්සිජන් පරමාණුවක් සහසංයුජ බන්ධන දෙකක් හදනවා. දැනට මේ ඔක්සිජන් පරමාණු හයිඩ්‍රජන් පරමාණුව සමග සහසංයුජ බන්ධනයක් හදලා තියෙන නිසා ඔක්සිජන් පරමාණුව මේ ඔක්සිජන් පරමාණුව සමග සහසංයුජ බන්ධන එකක් හදනවා. ඔක්සිජන් 10 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍යයක්. ඒ නිසා ඔක්සිජන් පරමාණුවක සංයුත ඉලෙක්ට්‍රෝන 6ක් පවතිනවා. සහසංයුජ බන්ධන දෙකක් හදන්න සංයුත ඉලෙක්ට්‍රෝන දෙකක් වැය වුනහම ඔක්සිජන් පරමාණු ඉතිරි වෙනවා සංයුත ඉලෙක්ට්‍රෝන 4ක්. මේ ඔක්සිජන් පරමාණුවේ ඉතිරි සංයුත ඉලෙක්ට්‍රෝන 4යි. ඒතර මේ විදිහට අපිට පුළුවන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව සඳහා ලුවිස් තිත්තිරි ව්‍යුහය හඳින්න. අපි අඳගෙන ඉමු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ ලුවිස් තිත්තිරි ව්‍යුහය. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සලකපුවාම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව රේඛීය අණුවක් වෙන්නේ නැහැ. තලීය අණුවක් වෙන්නේත් නැහැ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ OH බන්ධන දෙක තල දෙකක පවතින්නේ. එතකොට වායුමය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ ව්‍යුහය අපිට මේ විදිහට ඇඳලා දක්වන්න පුළුවන්. එතකොට මතක තබා ගත යුතු වැදගත් කාරණේ වෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ OH බන්ධන දෙක එකම තලයක නෙවෙයි පවතින්නේ තල දෙකක. ඒ කාරණේ හොඳින් මතක තබාගෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ ව්‍යුහය අඳිමු. අපි ඊළඟට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රතික්‍රියා සලකා බලමු. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වැදගත් ප්‍රතික්‍රියාවක් තමයි වියෝජන ප්‍රතික්‍රියාව. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය සහ ඔක්සිජන් බවට වියෝජනය වෙනවා. ප්‍රතික්‍රියාව අපිට මේ විදිහට තුලිත කරලා ලියන්න පුළුවන්. පිළියාගම් ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරගන්න පුළුවන් මූලික ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි රත් කිරීම. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රත් කරපුවාම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. දෙවැනි ක්‍රමය ආලෝකයේ සමග ගැටෙන්නට ඉඩ හැරීම. තුන්වෙනි ක්‍රමය මැංගනීස් ඩයොක්සයිඩ් වගේ උත්ප්‍රේරකයක් යෙදීම. අපි මේ ක්‍රම තුන සටහන් කරගමු. එතකොට සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගබඩා කරලා තියන්නේ අඳුරු පැහැති බෝතල් වල. ඒ ඇයි කියලා දැන් දුවල පුතාලාට පැහැදිලි වෙන්න ඕනේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ආලෝකය මගින් වැඩි කරනවා. එතකොට අඳුරු පැහැති බෝතලයක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තිබ්බහම ආලෝකයේ සමග ගැටීම අඩු වෙනවා. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු අගයකයි පවතින්නේ. එතකොට වැඩි කාලයක් අපිට පුළුවන් ඒ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගබඩා කරලා තියාගන්න. අපි ඒ කාරණේ සටහන් කරගමු. සරල ලකුණක් යොදලා ලියන්න. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අඳුරු පැහැති බෝතල් තුල ගබඩා කර තබනු ලැබේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අඳුරු පැහැති බෝතල් තුල ගබඩා කළ විට
ආලෝකයේ සමග ගැටීම අවම වන නිසා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු අගයක පවතී. අපි සලකා බලමු මේ ප්‍රතික්‍රියාව සිදුවෙනකොට ඔක්සිකරණාංකවල සිදුවන වෙනස. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිජන් පරමාණු ඔක්සිකරණාංකය ඍණ 1යි. ජලයේදී ඔක්සිජන් පරමාණු ඔක්සිකරණාංකය ඍණ 2යි. වායුමය O2 වලදී ඔක්සිජන් පරමාණු ඔක්සිකරණාංකය 0යි. ඒතර අපිට පැහැදිලි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තිබිච්ච ඔක්සිජන් පරමාණු වල ඔක්සිකරණාංකය ඍණ 1 ඉඳලා ඍණ 2ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඔක්සිජන් පරමාණු වල ඔක්සිකරණාංක ඍණ 1 ඉඳලා 0ට වැඩි වෙලා තියෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තිබුණු ඔක්සිජන් පරමාණු ඔක්සිහරණයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ඔක්සිකරණයට ලක් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රතික්‍රියාවල අපි කියනවා ද්විදහකරණ ප්‍රතික්‍රියා. ඒතර අපිට පැහැදිලි මෙතනදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්විදහකරණ ප්‍රතික්‍රියාවක් සිදු කරලා තියෙනවා. අපි ඒ කාරණේ සටහන් කරගමු. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ ඇති ඔක්සිජන් පරමාණු වල ඔක්සිකරණාංකය ඍණ 1 සිට 0 දක්වා වැඩි වී ඇති අතර ඍණ 1 සිට ඍණ 2 දක්වා අඩු වී ඇත. එනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ ඇති ඔක්සිජන් පරමාණු ඔක්සිකරණය වීමද ඔක්සිහරණය වීමද සිදු වී ඇත. එනිසා මෙම අවස්ථාවේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්විදහකරණය වී ඇත. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ද්විදහකරණ ප්‍රතික්‍රියාව විදිහටත් මේ ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ප්‍රතික්‍රියාවට කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ප්‍රතික්‍රියාව කියලා. එතකොට මේ ප්‍රතික්‍රියාවම තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ද්විදහකරණය කියලා හඳුන්වන්නේ. ඊළඟට අපි සලකා බලමු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලෙඩ් සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියාව. ලෙඩ් සල්ෆයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරපුවාම ලෙඩ් සල්ෆේට් බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව අපිට තුලිත කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ලෙඩ් සල්ෆයිඩ් කළු පැහැති ඝනයක්, ලෙඩ් සල්ෆේට් සුදු පැහැති ඝනයක්. ප්‍රතික්‍රියාව ලියාගෙන ලෙඩ් සල්ෆයිඩ් වල සහ ලෙඩ් සල්ෆේට් වල වර්ණ සඳහන් කරගමු. ලෙඩ් සල්ෆයිඩ් වල පවතින්නේ සල්ෆයිඩ් අයනය. එතකොට සල්ෆයිඩ් අයනයේ ආරෝපණය ඍණ 2යි. එතකොට අපිට කියන්න පුළුවන් ලෙඩ් සල්ෆයිඩ් වලදී සල්ෆර් පරමාණුයේ ඔක්සිකරණාංකය ඍණ 2යි. ලෙඩ් සල්ෆේට් වල තියෙන සල්ෆර් පරමාණුයේ ඔක්සිකරණාංකය ගණනය කරන්න ඕනේ. ලෙඩ් වල ඔක්සිකරණාංකය එතකොට ධන 2යි. සල්ෆේට් අයනයේ තියෙන ඔක්සිජන් පරමාණු ඔක්සිකරණාංක ඍණ 2යි. ඒතර අපිට ගණනය කරන්න පුළුවන් සල්ෆර් පරමාණු ඔක්සිකරණාංකය ධන 6යි කියලා. ඒතර අපිට පැහැදිලි ලෙඩ් සල්ෆයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනකොට සල්ෆර් පරමාණු ඔක්සිකරණාංකය ඍණ 2 ඉඳලා ධන 6ට වැඩි වෙලා තියෙනවා. අපි ඒ කාරණේ සටහන් කරගමු. ලෙඩ් සල්ෆයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට සල්ෆර් පරමාණුවේ ඔක්සිකරණාංකය ඍණ 2 සිට ධන 6 දක්වා වැඩි වී ඇත. එතකොට ඔක්සිකරණාංකය වැඩි වෙනවා කියන්නේ සල්ෆර් පරමාණුව ඉලෙක්ට්‍රෝන පිට කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියාවට අපි කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියා. ඒතර අපිට පැහැදිලි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් ලෙඩ් සල්ෆයිඩ් ඔක්සිකරණය වෙලා තියෙනවා. අපි ලියමු මේ කාරණේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ලෙඩ් සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට ලෙඩ් සල්ෆයිඩ් වල ඇති සල්ෆර් පරමාණුව ඔක්සිකරණය වී ඇත. එතකොට ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිදු කරන දෙයට ඔක්සිකාරකය කියලා කියන්නේ. ඒතර අපිට පැහැදිලි මේ ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැසිරලා තියෙන්නේ ඔක්සිකාරකයේ විදිහට.
මෙම ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකය ලෙස හැසිරී ඇත. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිකාරක ගුණයට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ලෙඩ් සල්ෆයිඩ් සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සිදු කරන ප්‍රතික්‍රියාව. ආම්ලික මාධ්‍යයේදී අයඩයිඩ් අයන සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රතික්‍රියාව. ඒතර මාධ්‍ය තනුක සල්ෆියුරික් වගේ අම්ලයක් යොදලා ආම්ලික කරලා තියෙනකොට අයඩයිඩ් අයන එක්ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරපුවාම හැදෙනවා I2. එතකොට මේ ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාව තුලිත කිරීම සඳහා ඔක්සිකරණ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා ලිවීම මගින් ප්‍රතික්‍රියා තුලිත කිරීමේ સિદ્ધාන්තය පාවිච්චි කරන්න පුළුවන්. අපි ලියමු තුලිත රසායනික සමීකරණය. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ අයඩයිඩ් අයනයේ තියෙන අයඩීන් පරමාණු ඔක්සිකරණාංකය ඍණ 1යි. පාවිච්චි කරපු સિદ્ધාන්තය අයනයක ඔක්සිකරණාංකය අයනයේ ආරෝපණයට සමානයි. පළ පැත්තේ අයඩීන් පරමාණු ඔක්සිකරණාංකය 0යි. පාවිච්චි කරපු સિદ્ધාන්තයේ උදාසීන පරමාණුවක හෝ උදාසීන අණුවක හෝ ඔක්සිකරණාංකය 0යි. ඒතර අපිට පැහැදිලි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා අයඩීන් පරමාණු ඔක්සිකරණාංකය ඍණ 1 ඉඳලා 0 දක්වා වැඩි වෙලා තියෙනවා. අපි ඒ කාරණේ සටහන් කරමු. ආම්ලික මාධ්‍යයේදී අයඩයිඩ් අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා අයඩීන් පරමාණුවේ ඔක්සිකරණාංකය ඍණ 1 සිට 0 දක්වා වැඩි වී ඇත. එතකොට ඔක්සිකරණාංකය වැඩි වුණා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියාවක් සිදු වෙලා තියෙන. ඒ කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙලා තියෙන. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා අයඩයිඩ් අයනය ඔක්සිකරණය වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා අයඩයිඩ් අයනය ඔක්සිකරණය වී ඇත. එතකොට ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිදු කරන දෙයට අපි කියනවා ඔක්සිකාරකය. එතකොට මෙතනදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකය ලෙසයි හැසිරලා තියෙන්නේ. ආම්ලික මාධ්‍යයේදී අයඩයිඩ් අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකය ලෙස හැසිරී ඇත. ආම්ලික මාධ්‍යයේදී යකඩ දෙක ධන අයන එක්ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රතික්‍රියාව සලකමු. එතකොට ආම්ලික මාධ්‍යයේදී යකඩ දෙක ධන අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම යකඩ 3 ධන අයන බවට පත් වෙනවා. මේ ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරන්න පුළුවන්. අපි ලියමු ප්‍රතික්‍රියාව. එතකොට ප්‍රතික්‍රියා පැත්තේ යකඩ පරමාණු ඔක්සිකරණාංකය ධන 2යි. පළ පැත්තේ යකඩ පරමාණු ඔක්සිකරණාංකය ධන 3යි. ඒතර අපිට පැහැදිලි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා යකඩ පරමාණු ඔක්සිකරණාංකය ධන 2 ඉඳලා ධන 3ට වැඩි වෙලයි තියෙන්නේ. අපි ලියමු මේ කාරණේ. ආම්ලික මාධ්‍යයේදී යකඩ දෙක ධන අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට යකඩ පරමාණුවේ ඔක්සිකරණාංකය ධන 2 සිට ධන 3 දක්වා වැඩි වේ. ඔක්සිකරණාංකයේ වැඩිවීම කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටවීමක් සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔක්සිකරණයක් සිදු වෙලා තියෙන්නේ. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් යකඩ දෙක ධන අයන ඔක්සිකරණය වෙලා තියෙනවා. අපි ඒ කාරණේත් ලියමු. ආම්ලික මාධ්‍යයේදී යකඩ දෙක ධන අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් යකඩ දෙක ධන අයන ඔක්සිකරණය වේ. එතකොට ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිදු කරවපු දෙයට අපි කියනවා ඔක්සිකාරකය. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකයේ විදිහටයි හැසිරලා තියෙන්නේ. ආම්ලික මාධ්‍යයේදී යකඩ දෙක ධන අයන
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකයේ ලෙස හැසිරී ඇත. ඊළඟට අපි සලකා බලමු ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රතික්‍රියාව. ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා. ඒතර අපි දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිකරණය වීමේ හැකියාවත් ඔක්සිහරණය වීමේ හැකියාවත් පවතිනවා. පර්මැංගනේට් අයන වලට ඔක්සිහරණය වීමේ හැකියාව පමණයි තියෙන්නේ. අපි මේ ගැන සාකච්ඡා කළා ඔක්සිකරණය ඔක්සිහරණය මාස්ටර් ක්ලාස් එකේදී. එතකොට පර්මැංගනේට් අයන ඔක්සිහරණය වෙලා Mn 2 ධන අයන හැදෙනකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකරණය වෙලා ඔක්සිජන් වායුව හැදෙනවා. එතකොට පර්මැංගනේට් අයන එකක් Mn 2 ධන අයන වෙනකොට ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්නවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණු එකක් O2 අණු එකක් බවට පත් වෙනකොට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එතකොට ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වීම සඳහා පර්මැංගනේට් අයනය දෙකෙන් ගුණ වෙන්න ඕනේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 5න් ගුණ වෙන්න. එතකොට ආරෝපණය සමාන වෙන්න H ධන අයන 6ක් ප්‍රතික්‍රියක පැත්තේ තියෙන්න ඕනේ. හයිඩ්‍රජන් පරමාණු ගාන සමාන වෙන්න ජලාණු 8ක් පළ පැත්තේ තියෙන්න. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ ඔක්සිජන් පරමාණු තියෙනවා 18ක්, පළ පැත්තේ ඔක්සිජන් පරමාණු තියෙනවා 18ක්. සමීකරණය තුලිතයි. මෙන්න මේ විදිහට තුලිත රසායනික සමීකරණය අපිට ලියන්න පුළුවන්. ප්‍රතික්‍රියක පැත්තේ පර්මැංගනේට් අයනයේ තියෙන මැංගනීස් පරමාණු ඔක්සිකරණාංකය ධන 7යි කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. පළ පැත්තේ Mn 2 ධන අයනයේ තියෙන මැංගනීස් පරමාණු ඔක්සිකරණාංකය ධන 2යි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන ප්‍රතික්‍රියා කරනකොට මැංගනීස් පරමාණු ඔක්සිකරණාංකය ධන 7 ඉඳලා ධන 2ට අඩු වෙලා තියෙනවා. අපි ඒ කාරණේ ලියමු. ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන විට මැංගනීස් පරමාණුයේ ඔක්සිකරණාංකය ධන 7 සිට ධන 2 දක්වා අඩු වී ඇත. ඔක්සිකරණාංකය අඩු වෙනවා කියන එකේ තේරුම මොකක්ද? ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පර්මැංගනේට් අයන ඔක්සිහරණය වෙලා තියෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නිසා. ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට පර්මැංගනේට් අයනයේ තිබූ මැංගනීස් පරමාණුව ඔක්සිහරණය වී ඇත. එතකොට ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදු කරන දෙයට අපි කියනවා ඔක්සිහාරකය. එහෙමනම් මේ ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැසිරලා තියෙන්නේ ඔක්සිහාරකයේ විදිහට. ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහාරකයේ ලෙස හැසිරී ඇත. ඊළඟට අපිට සලකා බලන්න පුළුවන් ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් අයන සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රතික්‍රියාව. එතකොට ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනකොට ඩයික්‍රෝමේට් අයන ක්‍රෝමියම් 3 ධන අයන බවට ඔක්සිහරණය වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් O2 බවට ඔක්සිකරණය වෙනවා. එතකොට ඩයික්‍රෝමේට් අයන එකක් ක්‍රෝමියම් 3 ධන අයන බවට ඔක්සිහරණය වෙනකොට ඉලෙක්ට්‍රෝන 6ක් ලබා ගන්නවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණු එකක් O2 බවට ඔක්සිකරණය වෙනකොට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එතකොට ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන ගාන පිටවන ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව ගුණ වෙන්න ඕනේ 3. එතකොට ආරෝපණය සමාන වීම සඳහා H ධන අයන 8ක් ලියන්න ඕනේ ප්‍රතික්‍රියක පැත්තේ. හයිඩ්‍රජන් පරමාණු ගාන සමාන වෙන්න ජලාණු 7ක් ලියන්න ඕනේ පළ පැත්තේ. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ ඔක්සිජන් පරමාණු 7යි 6යි 13යි, පළ පැත්තේ ඔක්සිජන් පරමාණු 7යි 6යි
13යි. සමීකරණය තුලිතයි. එතකොට මෙන්න මේ විදිහට අපිට තුලිත රසායනික සමීකරණය ලබා ගන්න පුළුවන්. ඩයික්‍රෝමේට් අයනේ ක්‍රෝමියම් පරමාණුයේ ඔක්සිකරණාංකය ධන 6යි. පළපැත්තේ ක්‍රෝමියම් 3 ධන අයනේ තියෙන ක්‍රෝමියම් පරමාණුයේ ඔක්සිකරණාංකය ධන 3යි. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී ක්‍රෝමියම් පරමාණු ඔක්සිහරණය වෙලා තියෙනවා. අපි ඒ කාරණේ සටහන් කරගමු. ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් අයන සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන අවස්ථාවේදී ක්‍රෝමියම් පරමාණුවේ ඔක්සිකරණාංකය ධන 6 සිට ධන 3 දක්වා අඩු වී ඇත. එතකොට ඔක්සිකරණාංකය අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? ඔක්සිහරණයක් සිදු වෙලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වෙලා තියෙන්නේ. ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් අයන සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන විට ඩයික්‍රෝමේට් අයනයේ ඇති ක්‍රෝමියම් පරමාණු ඔක්සිහරණය වී ඇත. ඒතර අපි දන්නවා ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදු කරන දෙයට කියන්නේ ඔක්සිහාරකය. ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් අයන සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන විට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහාරකයේ ලෙස හැසිරී ඇත. එතකොට මේ පාඩමෙන් මම දුවලා පුතාලාට ඉගෙනුවේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ගතිගුණ ගැන අපි කතා කළා. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රතික්‍රියා ගැන අපි සාකච්ඡා කළා. එතකොට අපි තේරුම් ගත්තා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට ඔක්සිකාරකයක් විදිහට හැසිරෙන්නත් පුළුවන්, ඔක්සිහාරකයක් විදිහට හැසිරෙන්නත් පුළුවන්. ඊළඟ පාඩමෙන් මම දුවලා පුතාලාට උගන්වන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගැන. අපි ඊළඟ පාඩමෙන් මුණ ගැසෙමු.